මට කියන්න නවත්තපු තැන කොහෙද කියලා? විචල්්‍ය ප්‍රතිරෝධක. විචල්්‍ය ප්‍රතිරෝධකාව. right. variable resistor විචල්්‍ය ප්‍රතිරෝධක. right. විචල්්‍ය ප්‍රතිරෝධක වල සංකේතය අපි මෙන්න මෙහෙම දක්වනවා. මේ සංකේතය අඳ ගන්න. එහෙම නැත්නම් මේ විදිහට අපි සංකේතවත් කරනවා. right. අඳ ගන්නකො සංකේත ඉස්සෙල්ලම. මොකද්ද මේ විචල්්‍ය ප්‍රතිරෝධක කියලා කියන්නේ? විචල්්‍ය ප්‍රතිරෝධක කියලා කියන්නේ අපිට කැමති ආකාරයට ප්‍රතිරෝධය වෙනස් කරගන්න පුළුවන් ප්‍රතිරෝධක. හැබැයි දැන් මේ ප්‍රතිරෝධක අපි විවිධ තැන්වල පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ සමහර වෙලාවට ඔයගොල්ලෝ ගෙවල් වල තියෙන මොනවද ලෑම්ප් ඩිමර් විදියට පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර පහන් වල ආලෝකය අඩු වැඩි කරගන්න විචල්්‍ය ප්‍රතිරෝධක පාවිච්චි කරනවා. හැබැයි මතක තියාගන්න මේ ලෑම්ප් ඩිමර් පාවිච්චි කළා කවදාවත් LED බල්බ් එකක ආලෝකය පාලනය කරන්න බෑ. සූත්‍රිකා පහනක ආලෝකය පාලනය කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ ප්‍රායෝගික තත්ත්වයක් විදිහට මතක තියාගන්න. ඒතර විචල්්‍ය ප්‍රතිරෝධක සමහර තැන්වල පාවිච්චි කරන විශේෂයෙන් උදාහරණයක් මම තව කියන්නම්. ඔයගොල්ලෝ දන්නවා මෝටර රථවල ඉන්ධන ටැංකියේ තියෙන ඉන්ධන ප්‍රමාණය රියදුරාගේ ඩෑෂ්බෝඩ් එකේ දර්ශකයට අරගෙන එන්න සිග්නල් එක ලබා දෙන්නේ ගොඩක් වෙලාවට උඩ පල්ලෙහා පාවෙන ප්‍රතිරෝධකයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝගේ ගෙදර තියෙන කැසට් රෙකෝඩර් එකේ ඔයගොල්ලෝ බේස් වැඩි කරනවා, ට්‍රිබල් වැඩි කරනවා නේද? වෝකල් එක වෙනස් කරනවා. මේ වෙනස් කරන ඔයගොල්ලෝ ඊක්වලයිසර් සෙට් එකක් තියෙන උඩ පල්ලෙහා දාන්න පුළුවන්. දැකලා ඇති. මේවා නිර්මාණය කළ තියෙන විචල්්‍ය ප්‍රතිරෝධක වල. ඒ වගේම තමයි ඔයගොල්ලෝගේ විශේෂයෙන්ම කැසට් රෙකෝඩර් එහෙම නැත්නම් රේඩියෝ යන්ත්‍රයේ තියෙනවා වොලියම් කන්ට්‍රෝල් එකක්. මේකත් විචල්්‍ය ප්‍රතිරෝධකයක්. එතකොට මේ විචල්්‍ය ප්‍රතිරෝධක වල ප්‍රතිරෝධය වෙනස් කරලා අපිට පුළුවන් ඒ හරහා ගමන් කරන ධාරාව පාලනය කරන්න. දැන් අපි ස්ථිර ප්‍රතිරෝධක වල ඒක අපිට එහෙම කරන්න බෑ. යා තුල යන ධාරාව යම් කිසි නිශ්චිතාගයක්. ඒක වෙනස් වෙනවා කියලා එක්ක පරිසර තත්ත්ව අනුව. නමුත් විචල්්‍ය ප්‍රතිරෝධක වල අපිට පුළුවන් ප්‍රතිරෝධය අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න. ඒක නිසා තමයි අපි මඩ විචල්්‍ය ප්‍රතිරෝධක කියලා කියන්නේ. රයිට්. එතකොට මේ විචල්්‍ය ප්‍රතිරෝධක වල ප්‍රතිරෝධය වෙනස් කරන ආකාරය. දැන් බලන්න මෙන්න මෙහෙම තියෙනවා ප්‍රතිරෝධකයක්. ඔයගොල්ලෝ දැකලා ඇති මේක ඇතුලේ තියෙනවා මෙහෙම තල්ලු කරන්න පුළුවන් කෑල්ලක්. ඒක මෙහාට තල්ලු කරන්නත් පුළුවන් මෙහෙට තල්ලු කරන්නත් පුළුවන්. ඒතර අපි මේකට කියනවා linear type. එහෙම නැත්නම් රේඛීය ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. right. මේවයි සටහන් කරලා තියෙනවා capital B අකුර හරි LIN අකුර හරි. එතකොට B අකුර හරි LIN අකුර හරි ගහලා තියෙනවා නම් ඒවට අපි මොකද කියන්නේ? රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක කියලා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට ආයි තවත් වර්ගයක් තියෙනවා. මේකට අපි කියනවා ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ තැන් වලින් අපිට මේ කොයිල් එක ෂෝට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් ගෙනලා මෙතනට තියුවොත් මේ කම්බිය දිගානුව ප්‍රතිරෝධය වෙනස් වෙනවා. මේක අරගෙන කියලා මෙතනින් තියුවොත් මොකද වෙන්නේ? දැන් ප්‍රතිරෝධය වැඩි වෙනවා, දිග වැඩි වෙනකොට මේ පැත්තට ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට මේ වගේ වට කියනවා අපි ලඝු ආකාරයේ විචල්්‍ය ප්‍රතිරෝධක. මෙයාගේ ප්‍රතිරෝධය අගේ වෙනස් වෙන්නේ 10 බල විදියට. මෙයාගේ එහෙම නෙමෙයි. පොයින්ට් එකෙන් පොයින්ට් එකට වෙනස් කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න. රයිට්. එතකොට ඔයගොල්ලෝගේ දීලා ඇති ටියුට් එකේ දැන් මෙතන බලන්න විචල්්‍ය ප්‍රතිරෝධක variable resistor සංකේතය ඇඳගත්ත උඩින් යම්කිසි අගයක් දක්වා ප්‍රතිරෝධය වෙනස් කළ හැකි පරිදි සකස් කළ ප්‍රතිරෝධක විචල්්‍ය ප්‍රතිරෝධක වේ. මේවායේ අගය වෙනස් කරන ආකාරයන ප්‍රධාන වර්ග දෙකකින්. මෙන්න වර්ග දෙක. මොකද්ද? පළවෙනි එක ලියන්න රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක. රේඛීය විචල්්‍ය ප්‍රතිරෝධක.
පළවෙනි එක රේඛීය විචල්‍ය ප්‍රතිරෝධක linear variable resistor රේඛීය විචල්‍ය ප්‍රතිරෝධක right දෙවෙනි එකට ලියා ගන්න මොකද ලඝු ආකාරයේ විචල්‍ය ප්‍රතිරෝධක लघु आकारे विचल प्रतिरोधक logarithmic variable resistor लघु आकारे विचल प्रतिरोधक මේවටම කියනවා විභව මාන වර්ගයේ විචල්‍ය ප්‍රතිරෝධක කියලා. විභව මාන වර්ගයේ විචල්‍ය ප්‍රතිරෝධක ලඝු ආකාරයේ විචල්‍ය ප්‍රතිරෝධක වලට එතනම තරුවක් දාලා ලියා ගන්න විශේෂ කරුණක් විදියට රේඛීය විචල්‍ය ප්‍රතිරෝධක වල රේඛීය විචල්‍ය ප්‍රතිරෝධක වල රේඛීය විචල්‍ය ප්‍රතිරෝධක වල कैपिटल B हो LIN උඩාවට ලියා ගන්න LIN ලෙස සටහන් කොට ඇත ලෙස සටහන් කොට ඇත ලෙස සටහන් කොට ඇත සර් ආයි කියන්නකො මුලින්ද රේඛීය විචල්‍ය ප්‍රතිරෝධකවල රේඛීය විචල්‍ය ප්‍රතිරෝධකවල कैपिटल B हो LIN लेस कैपिटल B हो LIN लेस සටහන් කොට ඇත එසේම විභවමාන වර්ගයේ ප්‍රතිරෝධකවල එහෙම නැත්නම් ලඝු ආකාරයේ ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධය 10 බලවලින් වෙනස් වන ලෙස ප්‍රතිරෝධය 10 බලවලින් වෙනස් වන ලෙස निर्माणे कर ඇත
right ඊළඟට අනුමාත්‍රකාව දීලා තියෙනවා විභවමානයේ විචල්‍ය ප්‍රතිරෝධක මේ විභවමාන වර්ගයේ විචල්‍ය ප්‍රතිරෝධක නැවත බෙදනවා ප්‍රධාන වර්ග දෙකකට එකක් තමයි භ්‍රමක වර්ගය අනිත් එක තමයි රූටන වර්ගය භ්‍රමක වර්ගය කියලා කියන්නේ ඔයගොල්ලෝගේ වොලියුම් කන්ට්‍රෝල් වල තියෙන එක එහෙම නැත්නම් ලෑම්ප් ඩිමර්ස් වල තියෙන එක ඒකට අපි කියනවා භ්‍රමක වර්ගය කියලා රූටන වර්ගය කියන එක කියනවා කොහෙද අර තෙල් ටැංකියේ තියෙන උඩ පල්ලෙහා යන කොටස එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ ඉක්වලයිසර් සෙට් එකේ තියෙන පල්ලෙහාට උඩහට දාන්න පුළුවන් කොටසක් අන්න ඒවට කියනවා රූටන වර්ගය කියලා right ඔතන පළවෙනි එක දීලා ඇති බලන්න උපකරණයක හෝ පරිපථයක අවශ්‍ය වූ විට ධාරාව පාලනය කිරීම සඳහා අතින් වෙනස් කළ හැකි පරිදි නිර්මාණය කර ඇති ප්‍රතිරෝධකම ලෙස හඳුන්වයි මේවා නිර්මාණය වූ වර්ග දෙකකි පළවෙනි එක දීලා තියෙනවා භ්‍රමක වර්ගය කියලා ලියන්න යටතේ right ලියා ගන්න යටතේ ශුන්‍යයේ සිට උපරිමය දක්වා බිඳුවේ සිට උපරිමය දක්වා වෙනස් කළ හැකි පරිදි මේවා නිර්මාණය කර ඇත ශබ්ද පාලකවල පහන් පාලකවල WhatsApp में मैसेज आता है तो मैं क्यों है शब्द पालकवල පහන් පාලකවල शब्द पालकවල පහන් පාලකවල මෙහි අග්‍ර තුනක් පවතින අතර පහන් පාලකවල මොකද කියන්නේ? ශබ්ද පාලකවල පහන් පාලකවල දනු ශුන්‍යයේ සිට උපරිමය දක්වා වෙනස් කළ හැකි පරිදි මේවා නිර්මාණය කර ඇත ශබ්ද පාලකවල පහන් පාලකවල මේවා භාවිතා කරන අතර මෙහි අග්‍ර තුනක් මෙහි අග්‍ර තුනක් පවතී right මෙන්න මේ විදිහට තියෙන ඒවාට තමයි කියන්නේ රවුමට කරකවන මේකේ අග්‍ර තුනක් තියෙනවා මෙහෙම මේ අග්‍ර තුනෙන් අපිට අග්‍ර දෙකක් අල්ලලා අපිට අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන්
right ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් එකේදී ඒක පාවිච්චි කරන්න වෙනවා right සර් ඔව් පෙරසැකසුම් විචල්‍ය ප්‍රතිරෝධක කියන්නේ මේ රේඛීය විචල්‍ය ප්‍රතිරෝධකමටද? ඒක විශේෂ වර්ග එකක් මම ඒක දැන් කියන වෙනම සර් ඔය රූපෙද ඔකට එන්නේ. රූපය අඳින්න එපා මම වෙන එකක් පෙන්නන්න ඉන්නකෝ ආ සර්. චානුකාවද ලෙසන් එකට තා ප්‍රශ්න ටිකක් තිබ්බා විසඳන්න කට්ටිය කතා කරන එන්න විදියක් නැහැ කියලා රූපය අඳින්න එපා මම එකක් පෙන්නන්න ඉන්නකෝ ඔයගොල්ලෝ රූපයක් පෙන්නන්න විනාඩියක් දෙන්න මේ තියෙන ඔයගොල්ලෝ පේනවද මෙන්න මේවා මේ තියෙන්නේ ඕනනම් රූප සටහනක් කොහෙන් හරි කපලා හරි කමන්නේ දාගන්න මෙන්න එතන ඇඳලා තියෙන රූප සටහන දීලා තියෙනවා පේනවද ටියුට් එකේ තියෙනවා ඔකට කියනවා භ්‍රමක වර්ගයේ විචල්‍ය ප්‍රතිරෝධය ඔක වොලියුම් කන්ට්‍රෝල් වල තියෙන කරකවන්න තියෙන්නේ මේ තියෙන්නේ මෙන්න මේ ඔක්කොම ඒ જાති ඒවා මේ තියෙන්නේ හරි නේද right ඊළඟ මාතෘකාව තියෙන රූටන වර්ගය කියන්නේ ස්ලයිඩින් ටයිප් ඒකට ලියා ගන්න මෙහෙම මෙම ප්‍රතිරෝධකවල මොකද සර් රූටන වර්ගයට නේ ඔව් මම එකක් පෙන්වන්න හදන්නේ එකක් පෙන්වන්න මෙම ප්‍රතිරෝධකවල අගය රේඛීය අක්ෂයක් දිගේ අගය රේඛීය අක්ෂයක් දිගේ වෙනස් කළ හැකි ලෙස නිපදවා ඇත මෙන්න මේ තියෙන්නේ පේනවද right මෙන්න මේ තියෙන්නේ තේ જાති එකක් මේවට කියන මොකද්ද linear type
variable resistor කියලා right මෙන්න මේ තියෙන්නේ ඒ වගේ එකක් මේවා විද්‍යාගාරවල තියෙනවා ටිකක් ලොක් එක මගේ කර්සර් එක පේනවනේ ඔයගොල්ලන්ට right මෙන්න මේ තියෙන්නේ ලීනියර් එකක් මේ තියෙන්නේ ලීනියර් එකක් හරිද මේවත් ලීනියර් තමයි හැබැයි මේවට අපි කියන මොනවා කියලාද කම්බියතු ප්‍රතිරෝධක කියලා මේ තියෙන්නේ භ්‍රමක වර්ග එකක් තේරුණාද මෙන්න මේක right හරි ඒකත් ඔයගොල්ලෝ දැක්කා හරිනේ right ඊළඟට පෙරසකසුම් විචල ප්‍රතිරෝධක free sets කියලා කියනවා අපි මොනවද මේ free set කියලා කියන්නේ මේවා නම් ඔයගොල්ලන්ට ඕන වෙනවා අනිවාර්යෙන් මේ දෙක නම් දැන් වැඩිපුර ඕන වෙන්නේ නැහැ මේක නිකන් කියලා දුන්නේ ප්‍රැක්ටිකල් එකේදී ඕන වෙන එකක් තමයි free set එක කොහොමද මේ free set හයි කරන්නේ මම එකක් පෙන්නන්න ඔයගොල්ලෝ පාවිච්චි කරපුවාත් ඉන්නවා මෙන්න මේ වගේ free set එක මැදින් තියෙනවා මෙහෙම කරකවන්න පුළුවන් පොඩි ක්‍රොස් එකක් right මේකට නියන දාන්න පුළුවන් ඇතුළට right දාලා මේක කරකවන්න පුළුවන් එතකොට free set එකෙන් කියන්නේ අපි කියන පෙරසැකසුම් විචල්්‍ය ධාරිත්‍රක. එතකොට මෙයාකින් කරන්නේ ඇත්තටම අර පරිපතවල සුමට කරගන්න එක. ඒ කියන්නේ ධාරාව ඉතාමත් කුඩා ප්‍රමාණයකින් පාලනය කරන්න පාවිච්චි කරනවා. අපි හිතමු සර්කිට් එකක් අපි හදුවා කියලා LED බල්බයක් පත් වෙන ට්‍රාන්සිස්ටර් සර්කිට් එකක් ගැහුවා. දැන් සමහර වෙලාවට බල්බ් එකේ එළිය මදි. අපි ඒ වෙලාවට මොකද කරන්නේ? චුට්ටක් එහෙට මෙහෙට කරලා ප්‍රතිරෝධය වෙනස් කරනවා. මෙයාගේ පිටිපස්සේ ගත්තට පස්සේ මේ වගේ අග්‍ර කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එතකොට අපි සර්කිට් එකේදී පාවිච්චි කරනවා මේ අග්‍ර ටික නම් කරත් 1 2 3 කියලා 1 2 හෝ 1 3යි පාවිච්චි කරනවා. ඒක ඉතින් අත්දැකීමෙන් එන්න ඕනේ. සමහර අය මේක කරගන්න බෑ. අපි එක්ක 1 2යි අල්ලනවා. එහෙම නැත්නම් 1 3යි අල්ලනවා. අග්‍ර 2යි අල්ලන්නේ මේ අග්‍ර 3ක් තිබුණාට. තේරුණාද? ඒ අග්‍ර 2 භාවිතයෙන් අපි මොකද කරන්නේ? ප්‍රතිරෝධය ඕනම අග්‍ර දෙකක් අල්ලන්න බෑනේ. ඇයි මොකද බැරි? ඕනම දෙයක් ගන්න පුළුවන්ද? පුළුවන්. අරගෙන බලන්න ඕනම දෙයකින් වැඩේ කරගන්න පුළුවන්. right ඒක අපි ප්‍රැක්ටිකල් එකේ අත්දැකීමෙන් කියන්නේ. right හරි. එතකොට මම ඒකත් පෙන්වන්නකෝ ඉන්නකෝ ෆ්‍රී සෙට් එකක් පෙන්වන්නම් කොහොම හරි. right ඔන්න බලන්න මේකේ පේනවා ඔයගලන්ට ඉන්න විනාඩියක් දෙන්න මේ තියෙන්නේ පෙරසැකසුම් ධාරිත්‍රක ප්‍රතිරෝධක පේනවද මෙන්න මේ තියෙන්නේ ඒ જાතිය ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් වලදී පාවිච්චි කරන්නේ මෙන්න මේ જાතිය ගොඩක් වෙලාවට. රයිට් මේ තියෙන්නේත් ඒවා. තේරුණාද? එතකොට මේකේ අපිට අග්‍ර දෙකක් පාවිච්චි කරලා වැඩේ කොට දා ගන්න පුළුවන්. රයිට් ගොඩක් වෙලාවට 1 2 එහෙම නැත්නම් 1 3යි තමයි අල්ලන්නේ. හරිද? තේරුණාද? 1 2 1 3යි. මතක තියාගන්න. මේ තියෙන්නේ මේවට අපි කියන මොනවද? හරි නේද? right කොල කැලලක් ගන්න දැන් ඔතෙන්ට අමුණන්න වෙනවා විශේෂ වර්ගයේ ප්‍රතිරෝධක
විශේෂ වර්ගයේ ප්‍රතිරෝධක. ඒකට ඊට නෑ ලියන්න. මේ ටික ඕන වෙනවා. ඒක නිසා මේක ලියා ගන්න වෙනවා විශේෂ වර්ගයේ ප්‍රතිරෝධක. දැන් මෙයාගේ 1 2 1 3යි අල්ලන්න. දැන් අර ඕනම එකක් අල්ලන්න ජුලා චිප් එක හරිය මේ දෙක ඇල්ලුවා නම් මෙයයි මෙයයි අල්ලන්න. ඒකයි මම කිව්ව ඕනම එකක් කියලා. එකත් එක්ක දෙක එකත් එක්ක 3. special kind of resistor විශේෂ වර්ගයේ ප්‍රතිරෝධක. අපි මොනවටද මේවා පාවිච්චි කරන්නේ? සංවේදක විදිහට පාවිච්චි කරනවා. right? ලියා ගන්න යටින් සංවේදක ලෙස භාවිතා කරයි. සංවේදක ලෙස භාවිතා කරයි. පළවෙනි එක ලියන්න LDR. LDR මොකක්ද LDR කියලා කියන්නේ? light detecting resistor. ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ප්‍රැක්ටිකල් එක සඳහා අත්‍යවශ්‍ය එකක්. අනිවාර්යෙන් එකක් වෙනවා. right දෙවෙනි එක මොකද්ද? තර්මිස්ටර් කියලා කියනවා. උෂ්ණත්ව සංවේදී ප්‍රතිරෝධක. right? අනිත් එක මොනවාද? ස්පර්ශ සංවේදී ප්‍රතිරෝධක. ස්පර්ශ සංවේදී ප්‍රතිරෝධක. ආපහු තව තියෙනව මොනවාද? ජල සංවේදීවත් තියෙනවා. මොයිස්චර් සෙන්සර් කියලා කියන්නේ අපි ජල සංවේදී ප්‍රතිරෝධක. ඔව් ඒක නම් ඒ තියෙන්නේ ෂැඩෝ සෙන්ස් වෙන එක. ඒක ආලෝක සංවේදී තමයි. right මේකෙන් ඔයගොල්ලන්ට වැදගත්ම දෙක මෙන්න මේ දෙක. right අනුමාත්‍රිකාව ලියන LDR කියලා. LDR විභාගයේදී අහුව ක්‍රොනික් පේපර් එකේ එක තැනකට ප්‍රශ්නයකින් කොටසක්. LDR එක මොකද වෙන්නේ? ආලෝකය සංවේදී. ආලෝකය ලැබෙනකොට මොකද වෙන්නේ? LDR එක සංකේතය මොකද්ද? දන්නවනම් කියන්න. ගංගරයක් ඇඳලා රවුමක් දාන්න ඕනේ. ඉන්න බලන්න LDR එකක් පෙන්වන්න පුළුවන්ද කියලා රූපයක්. right LDR සංකේතය මෙන්න මේකයි දරුවෝ. හරිද? හරිම සංකේතය මේක. අඳගන්න. මේ රවුමක් ඇතුලේ තියෙනවා ඔන්න ඔහම එකක්. මේක තමයි හරිම සංකේතය. right LDR එක. එහෙම නැත්නම් මේකත් හරි සංකේත LDR එකේ. right ඔන්න මම වෙළඳ පොළ තුල තියෙන LDR එකක් ඔයගොල්ලන්ට පෙන්නනවා දැන්. මේවා අතපත ගාලා පුරුදු වෙලා තියෙන මේ තියෙන LDR පේනවද? මේ තියෙන්නේ මේ LDR, මේ තියෙන්නේ LDR, මේ හැම එකම LDR.
දැන් මෙයාගේ ආලෝකය වැටෙනකොට ප්‍රතිරෝධයට මොකද වෙන්නේ? ආලෝකය අපි ආලෝකයේදී ප්‍රතිරෝධය මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? ආ අඩුයි අඩුයි. ආලෝකයේදී ප්‍රතිරෝධයට මොකද වෙන්නේ? ආලෝකය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙනවා. ආලෝකය අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේක මෙහෙමත් සමහරු අඳිනවා. හරිද? මේත් ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. හරිද? right. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේක විභාගෙදී අහුවා එක තැනකදී මේ පොඩි පොඩි කාරණා ඔයගොල්ලෝ අමතක කරන චූටි දේවල් මේ. මේක අහලා බැරි වුණොත් වස ලැජ්ජාවක්නේ. මේකත් සමහරව පාඩලා ගන්නවා. ආලෝකය වැඩි වෙන්න ප්‍රතිරෝධය මොකද වෙන්නේ? අඩු වෙනවා. ආලෝකය අඩු වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. right? ලියා ගන්න මෙහෙම. මෙම ප්‍රතිරෝධක ආලෝකය වැඩිවීමේදී ප්‍රතිරෝධය අඩුවන අතර කොහොමද අත්වේ? ආලෝකයේ අඩුවීමේදී ප්‍රතිරෝධය වැඩි වේ.
right මේක බලා ගන්න මේකේ වර්ග දෙකක් තියෙනවා පුතේ මොකද්ද වර්ග දෙක එකක් PTC අනිත් එක NTC හරිද මේක තමයි සංකේතය හරිනේ මේ තියෙන සංකේතය මේ තියෙන්නේ වර්ග දෙක. ඒතර PTC කියලා කියන්නේ positive thermal coefficients. මේක negative thermal coefficients. ඒ කියන්නේ මොකද්ද? එක වර්ගයක උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය මොකද වෙන්නේ? ඊට සමානුපාතික වෙනවා. ඒකාගේද? පොසිටිව් ධන උෂ්ණත්ව සංගුණක ප්‍රතිරෝධක වල මොකද උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඍණ උෂ්ණත්ව සංගුණක වල මොකද වෙන්නේ? ඒකේ අනිත් පැත්ත. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය මොකද වෙන්නේ? අඩු වෙනවා. එයාගේ අනුලෝමද ප්‍රතිලෝමයිද එතකොට? ප්‍රතිලෝමයි. මෙයාගේ අනුලෝමයි. ලියා ගන්න මෙහෙම. උෂ්ණත්ව සංවේදී ප්‍රතිරෝධක ප්‍රධාන වර්ග දෙකකි. උෂ්ණත්ව සංවේදී ප්‍රතිරෝධක ප්‍රධාන වර්ග දෙකකි. එක PTC අපි කියනවා මොකද්ද? ධන උෂ්ණත්ව සංගුණක ප්‍රතිරෝධක ධන උෂ්ණත්ව සංගුණක ප්‍රතිරෝධක positive thermal coefficients ඒක යටතේ ලියා ගන්න උෂ්ණත්වය ඉහළ යාමේදී ප්‍රතිරෝධය ඉහළ යයි. දෙවන එක ලියා ගන්න මොකද්ද MTC ඍණ උෂ්ණත්ව සංගුණක ප්‍රතිරෝධක මේක positive thermal coefficients මේක negative ඍණ උෂ්ණත්ව සංගුණක ප්‍රතිරෝධක මොකද වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා ලියා ගන්න උෂ්ණත්වය ඉහළ යාමේදී ප්‍රතිරෝධය අඩු වේ උෂ්ණත්වය ඉහළ යාමේදී උෂ්ණත්වය ඉහළ යාමේදී ප්‍රතිරෝධය මොකද වෙන්නේ අඩු වේ. ඔයගොල්ලෝගේ මයික් මියුට් කරා මම හිතලාමයි කරේ. එක එක හිටපු ගමන් මයික් ඔන් කරගෙන ආතල් දෙන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි මියුට් කරේ. දැන් අන්මියුට් කරලා තියෙන්නේ. Tamanට පුළුවන් මියුට් කරන් කතා කරන්න. කවුරුද කියන්නේ? සර් ඉස්සරහ කිව්වේ අවසරයක් කියනවා ඒ කියන්නේ අර NTC එකේ assignment OT online
ඉතින් එයා බලන්න ඕනේ. මම කියන්නේ ඒ රාම්ප්‍රේ ඔක්තන අදරාට right හරි නේද right ඔතනින් ඊළඟට යන ප්‍රතිරෝධක වල ප්‍රමත ජවාගය කියලා මාතෘකාව දින මම මීට කලින් මේක ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා ඒක නිසා ටක් ගාලා මෙතනින් ඉවර කරලා අපි යන ධාරිත්‍රක කොටසට මාතෘකාව දීලා ඇත්තේ ප්‍රතිරෝධක ප්‍රමත ජවාගය ওই කොටේ දැන් ඇටච් කරගන්න ඕන දෙන්න මොකද්ද ප්‍රමත ජවාගය කියලා කියන්නේ ප්‍රතිරෝධකයක් කරා එයා තුල ගෙනියන්න පුළුවන් උපරිම ධාරාව ගෙනියද්දී යම්කිසි විභවාන්තරයක් මෙයා වටේ නිර්මාණය කරද්දී මෙයාගේ හානි වන තාපයට තමයි අපි කියන්නේ ප්‍රමත ජවය කියලා. මේ තාපයට අපි කියව මොන ජවය කියලාද? සක්‍රීය ජවය. තාපය ලෙස හානි වෙන ජවය. මේක අපි ගණනය කරගන්නව කොහොමද? P සමානයි VI ගුණිතයෙන්. එහෙම නැත්නම් V සමානයි IR සමීකරණය මෙතන දාලා P සමානයි V වෙනුවට IR දාලා වැඩි කිරීම I ඊළඟට ගන්නවා P සමානයි I වර්ග R. එහෙම නැත්නම් ආපහු අපිට පුළුවන් V සමානයි IR කියන සමීකරණය අරගෙන I යුක්ත කරන්න V බෙදීම R මේක අරගෙන ගිහලා කොහටද දාන්නේ මෙතන දාන්න පුළුවන් I වෙනුවට ඒක නිසා අපිට යන්න පුළුවන් P සමානයි V වාරයක් V බෙදීම R P සමානයි V වර්ග බෙදීම R right ඔතන ලියා ගන්න මේ ප්‍රමත ජවාගය යන ප්‍රතිරෝධකයක් තුලින් ධාරාව ගැලීමේදී එම ප්‍රතිරෝධකයට හානි නොවි උත්පාදනය කළ හැකි ජවයයි ලියා ගන්න මෙම ජවය විභවාන්තරය සහ ධාරාවේ ගුණිතයෙන් ලබාගත හැකි අතර විභවාන්තරය සහ ධාරාවේ ගුණිතයෙන් ලබාගත හැකි අතර විභවාන්තරය සහ ධාරාවේ ගුණිතයෙන් ලබාගත හැකි අතර මෙලෙස උත්පාදන වන ජවය තාපය ලෙස හානි වේ. තාපය ලෙස හානි වේ. තාපය ලෙස හානි වේ. මෙම ජවය සත්‍ය ජවය ලෙස හඳුන්වයි. මෙම ජවය සත්‍ය ජවය ලෙස හඳුන්වයි. මේ සමීකරණ තුනට ටක් ගාලා ඔතන දාගන්න මේ කල්ලුත් දාන්න තියෙන එකක් ආපහු මතක් කරා. කලින් මම දුන්න ওই ටික. සර් ඔව් කියන්න. අර කියනකො චුට්ටක් මේ ධාරාවේ ගුණිතයෙන් ලබාගත හැකි අතර තාපය ලබාගත හැකි අතර මෙලෙස උත්පාදන ජවය තාපය ලෙස හානි වේ. හා සර් මෙම ජවය සත්‍ය ජවය ලෙස හඳුන්වයි. ඉක්මනට මේ දාගන්න. මේ ජවයට අපි කියනවා P. ඉතින් රශ්මින ආවද මේකට? රශ්මින ඉන්නවද? ඔව් සර්.
ලියුවා. නේද? ඕල් වෙනද? ලියන්න ඕනේ එතන රූපෙන් දෙක. ලියති. හරි. මේ කාලෙද කියන්නකෝ. right පොඩි ගානක් දෙන ඉක්මනට හදමු කට්ටිය එක්කම තනියෙන් හදන්න. ප්‍රතිරෝධකයක් කරා ගමන් කර ධාරාව හා විභවාන්තරය වීනම් I හා විභවාන්තරය වීනම් මෙම ධාරාව ගමන් කිරීමෙන් උත්පාදන ජවය P සමානයි VI ගුණිතයෙන් ලැබේ. P ජවය කියලා දීලා තියෙනවා. ඊළඟ දින ඕම් 10ක ප්‍රතිරෝධකයක් කරා 5 වෝල්ට් විභවාන්තරයක් පවතින එම ප්‍රතිරෝධකය තුලින් ගමන් කරන ධාරාව ගණනය කර උත්පාදන ජවය ගණනය කරන්න. මේක නිකන් අර O level පන්තියේ පොඩි මෙහෙකුට දෙන જાති එකක් තමයි දීලා තියෙන්නේ. තේරුණාද? ඒක හදන්නේ. නිකන් අර gediya පිටින් ගානක් ගන්නවා වගේ. මතක තියාගන්න මීට වඩා ලොකු ගණන් අපිට හදන්න තියෙන ඉස්සරහට. මෙන්න ප්‍රතිරෝධකයක් තියෙනවා. එයාගේ ඕම් 10යි කියලා දීලා තියෙනවා. ඒ වගේම එයාට විභවාන්තරයක් දීලා කියලා තියෙනවා. මොකද්ද? වෝල්ට් 5යි. මම ප්‍රතිරෝධකයෙන් ගමන් කරන ධාරාව ගණනය කර. ධාරාව ගමන් කරන්නේ කොහමද? මෙයාගේ V සමානයි IR. V කියේ වෝල්ට් 5යි. I දන්නේ R 10. එහෙනම් 5 බෙදීම 10 සමානයි I කියේ 0.5යි. හරි. භාගයනේ. හරි. ඇම්පියර්. දැන් ජවය ගණනය කරන්නලු. P සමානයි VI. එහෙම නැත්නම් වෙන සමීකරණයක් පාවිච්චි කළත් පුළුවන්. කොහොමද V කියන්නේ 5 වැඩි කිරීම 0.5 කීයේ? 2.5 මොනවයි? වෝල්ට්. W අකුරු නැත්නම් ලකුණු නැහැ. ඒකක ලියන්න අනිවාර්යයෙන්. ලියන්නේ නැහැ නේ ගොඩක් අය ලියලා නැතුව ඇති. මේ ඒකකේ මේ වගේ ගණන් වලදී ඒකකේ නැත්නම් ලකුණු බිඳුවක් දාලා යනවා පාඩුවේ. right. ඒක මේ V බෙදීම මාර්ග ගන්නත් පුළුවන්. පුළුවන්. V බෙදීම මාර්ග නෙවෙයි V වර්ග බෙදීම මාර්ග. නෑ සර් I සමානයි V බෙදීම. ඔය ඒකනේ V සමානයි IR කියන එක I සමානයි V බෙදීම මාර්ග එකම සමීකරණය. ඒකට මට දාලා තියෙනවා. I යුක්ත කරන් තියෙන්නේ. ඊළඟ මාතෘකාවෙන් දාරිද්‍රක. right. මෙතන ඉඳන් ඔයගොල්ලෝගේ විෂයට අලුත් දේවල් එකතු වෙන. දැන් ප්‍රතිරෝධක ගැන ඔයගොල්ලෝ O level වලදී ඉගෙනගෙන ආවා. හැබැයි කැපැසිටර්ස් කියන්නේ මොකක්ද කියලා O level වලදී ඉගෙනගෙන නැහැ. ඒ නිසා කැපැසිටර්ස් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අපිට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන පොඩි උපකරණයක්. ඒවා විවිධ ප්‍රමාණයන් තියෙනවා. ඒ වුණාට දාරිද්‍රක මූලිකව අපි කියන්නේ මොකද්ද? తాවකාලිකව ආරෝපණ ගබඩා කරන මාධ්‍යයක්. හරියට මේක බැටරියක් වගේ නමුත් බැටරියක් නෙමෙයි. වර්තමානයේ බැටරි විදියට පාවිච්චි කරන විශේෂයෙන්ම හයිබ්‍රිඩ් වාහනවල කැපැසිටර්ස් වලින් හයිබ්‍රිඩ් දුවන ඒවා තියෙනවා. Mazda වගේ කම්පැනි හදලා තිනවා ගොඩක් ලෝකෙ දිනු තාක්ෂණය පාවිච්චි කරලා. නම මතක තියාගන්න. අපි මූලිකව එච්චර එහාට යන්න ඕනේ නැහැ. මූලිකව දාරිද්‍රක කැපැසිටර්ස් කියලා කියන්නේ ආරෝපණ ගබඩා කර ගැනීම සඳහා භාවිතා කරන මාධ්‍යයක්. ආරෝපණ වර්ග කීයක් තියෙනවද? ස්ථිතික විදුලි ආරෝපණ වර්ග දෙකයි තියෙන. ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ. එතකොට මේ ධන සහ ඍණ ආරෝපණ ගමන් කරන මේ ගබඩා කරගන්න පුළුවන් විදිහට හදපු උපකරණයකට තමයි අපි කියන්නේ කැපැසිටි එකක් කියලා. එහෙම නැත්නම් දාරිද්‍රකයක්. හරිද?
කැපැසිටර්. එතකොට ඊළඟට මට කියන්න මේ ධාරිත්‍රක වල ගබඩා වෙන ආරෝපණ ගණනය කරන ඒකකය මොකද්ද? ආරෝපණ ප්‍රමාණය. ආරෝපණ ප්‍රමාණය ගණනය කරන්නේ මොනවෙන්ද? කූලෝම් වලින්. කූලෝම්. right. හරි. මෙන්න මෙහෙම අපි ධාරිත්‍රකයේ සංකේතය අඳිනවා පුතේ මෙන්න මේ විදිහට. ඇයි මේ වදින්නේ? ඇත්තම ධාරිත්‍රකයක් මේ වගේ. ඒ කියන්නේ මොකද්ද? තහඩු දෙකක් මෙහෙම තියෙනවා. මේ තහඩු දෙකේ මැදට පුරවලා තියෙනවා. මෙන්න මේ මැදට. අපි කියනවා ඩයිලෙක්ට්‍රික් රීජන් එකක්. එහෙම නැත්නම් පාර විද්‍යුත් ද්‍රව්‍යයක්. මෙයාගේ තියෙන විශේෂත්වය තමයි අපි මෙයාට ආරෝපණයක් දුන්නොත් ධන මෙතනට ධන දුන්නොත් මොකද වෙන්නේ? මේ ධන ආරෝපණය මේ පැත්තට යන්නේ නැහැ. ඒ කියන්නේ මේක හරහා ආරෝපණ වලට ගමන් කරන්න බෑ. මේ මාධ්‍ය ආරෝපණ වලට බාධාවක් වෙන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න අපි දන්නවා හැමදෙස්සෙම ධන ආරෝපණයක් තියෙන තැනකට මොකද වෙන්නේ? ඍණ ආරෝපණයක් තිබුණොත් ධන ආරෝපණය ඉඳලා ඍණ ආරෝපණය දක්වා මොකද යන්නේ? විද්‍යුත් බල රේඛාවක් යනවා. ධාරාවක් නෙමෙයි. මතක තියාගන්න. දැන් මෙතනදි මේ හරහා යන්න බෑනේ. මෙහා දැන් අපි පාවිච්චි කරන ඇත්තටම ආරෝපණ ගබඩා කරගැනීමේ මාධ්‍යයක් විදියට. ඒතර මෙතන තියෙනවා තහඩුවක්. මෙතනක් තියෙනවා තහඩුවක්. මේක ඇතුළේ පුරවල තියෙනවා විදුලි බලය ගමන් කරන්නදී මාධ්‍යයක්. ඒකට කියනවා අපි මොකද්ද? පාර විද්‍යුත් ද්‍රව්‍යයක්. ඩයිලෙක්ට්‍රික්. ඒයි පාර විද්‍යුත් කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ඕනෑම ධනාරෝපණයකින් පටන් ගත්තොත් බල රේඛාව. දැන් ඔයගොල්ලෝ දන්නවා උත්තර ධ්‍රවයෙන් පටන් ගන්නවා මොකද්ද? බල රේඛාවක්, චුම්බක බල රේඛාවක් අතින් අල්ලන්න පුළුවන්ද? බෑ. ඉවර වෙන්නේ කොහෙන්ද? දක්ෂිණ ධ්‍රවයේ. හරිද? right. ඒ වගේ ධනාරෝපණයකින් පටන් ගන්න බල රේඛාවක් යනවා ඍණ ආරෝපණයක් දක්වා. මේ බල රේඛාව මට අතින් අල්ලන්න බෑ. මොන බලන්න. ඔහම යනවා. හැබැයි මේ ධන කෙනෙක් තනියෙන් හිටියොත් මේ මොකද වෙන්නේ? එයාගෙන් හතර වටේටම ආරෝප බල රේඛා ගමන් කරනවා. කොහේ යනවද කියලා අපි දන්නේ නැහැ. මෙන්න මේ බල රේඛා ප්‍රමාණය පුතේ මනිනවා මොනවයින්ද? මීට කලින් උගන්ලා තියෙන බල රේඛා ප්‍රමාණය මනිනවා මොනවයින්ද? බල රේඛා ප්‍රමාණය මනින්නේ වේබර් වලින්. ඒකකේ වේබර්. එතකොට බල රේඛා ප්‍රමාණයට අපි තවත් පාවිච්චි කරන නමක් ශ්‍රාවය කියලා. අපි ඉංග්‍රීසියෙන් කියන ෆ්ලක්ස් ශ්‍රාවය. අපි මේ ශ්‍රාවය සංකේතවත් කරනවා මෙන්න මේ අකුරෙන් phi. right? right? එතකොට මේ බල රේඛා මේ බලන්න අවකාශයට විහිදෙනවා මෙහෙම. right? මේ අතරේ මොන බලන්න තව බල රේඛා යනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියනවා බල රේඛා වලට ශ්‍රාවය කියලා. බල රේඛා වැඩි වෙන්න අපි කියනවා ශ්‍රාවය වැඩි. හොඳට අහගන්න මේවා. හරිද? මේවා තමයි ඉස්සරහදී ඕන කරන පුංචිම સિદ્ધාන්ත. ඒව නැතුව තනියෙන් හිතලා ගන්න පුළුවන් නම් අවුලක් නැහැ. හරිද? ET paper LAC but ප්‍රතිඵලෙ නැහැ. හේ හලනවා පොඩ්ඩක්. කියලා තියෙනවද? right? දැන් බල රේඛා ප්‍රමාණය වැඩි වෙන්න මොකද වෙන්නේ? ශ්‍රාව රේඛා වැඩි, ශ්‍රාවය වැඩි. ශ්‍රාවය මනින්නේ වේබර් වලින්. දැන් මට පුළුවන් ඕනනම් ශ්‍රාව ඝනත්වය කියලා එකක් හොයාගන්න. මොකද ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ? චුම්බක ශ්‍රාව ඝනත්වය වගේමයි විද්‍යුත් ශ්‍රාව ඝනත්වය. මේ තියෙන විද්‍යුත් බල රේඛා. විද්‍යුත් ශ්‍රාව ඝනත්වයට කියන අපි මොකද්ද? ඒත් මොකද්ද කියලා කියන්නේ? B. එනම් අපි මේකෙදි බලන ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ ඒකීය වර්ගඵලයක් කරහා තියෙන බල රේඛා ප්‍රමාණය. නේද? ඒකීය වර්ගඵලයක බල රේඛා 10ක් තියෙනවා නම් අපි කියනවා එතන ශ්‍රාවයක් තියෙනවා. හැබැයි 5ක් තියෙනවා නම් 10 තියෙන අවස්ථාවේ 5 තියෙන අවස්ථාව අතර වෙනසක් තියෙනවද නැද්ද? තියෙනවා. 10 තියෙන අවස්ථාව කියන අපි ශ්‍රාව ඝනත්වය වැඩි. 5 තියෙන අවස්ථාවදී කියන ශ්‍රාව ඝනත්වය අඩුයි කියලා. ඒ නිසා අපිට ශ්‍රාව ඝනත්වය කියන එක flux density ශ්‍රාව ඝනත්වය ලියන්න පුළුවන් කොහමද? phi බෙදීම a. right? phi මනින්නේ කාගෙන්ද?
මේ හරි ලිව්වොත් පේනවනේ වේබර් වලින් වයින්නවා. right? වර්ගඵලය වර්ග මීටර. එහෙනම් අපි ශ්‍රාව ඝනත්වයේ b සමානයි කියන මොකද්ද? 5 වර්ග මීටරයට වේබර්. මේක සමානයි කාටද? ටෙස්ලා වලට. තේරුණාද? right. ඔය දැන් පොඩි විස්තරයක් කියාගෙන ගියේ. මේ ටික ඔක්කොම කියන්න ආවේ ධනාරෝපණයකින් බල රේඛාවක් පටන් ගන්නවා. විද්‍යුත් බල රේඛා කියලා කියන්නේ ඒකට. දැන් ඕගොල්ලෝ දන්නවා ටීවී එක ගාවට ගිහිල්ලා මේ අත කිට්ටු කරන මොකද වෙන්නේ කියලා. ටීවී එකේ තියෙන ඕගොල්ලෝ ගෙදර තියෙන CRT මොනිටර් එකක් නම් එහෙම නැත්නම් තමන්ගේ කම්පියුටරේ තියෙන CRT මොනිටර් එක නම් මේ අත කිට්ටු කරන්න. අතේ තියෙන රෝම කුප්ප සියල්ලම කෙලින් වෙන පටන් ගන්නවා. ඇයි ඒ? අර මොනිටරේ ඇතුලේ තියෙන විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් අපේ මේ අතේ තියෙන රෝම කුප්ප වලට බලපෑමක් එල්ල කරනවා. ස්ථිති විද්‍යුත් ආරෝපණ හොයාගත්ත ඉස්සෙල්ලම හරි සරල ක්‍රමයකින් කොහොමද? පෑනක් ඔළුවේ අතුල්ලලා ඇල්ලුවා කොලයකට. නේද? කොලේ මේකට ඇලුනා. එහෙම මොකද උනේ? ස්ථිති විද්‍යුත් ආරෝපණ වෙන් වුණා පිරිමැදීමෙන්. ඒකෙන් තමයි ආරෝපණ හොයාගත්තේ. එතකොට ධන ආරෝපණයක් තියෙනවා. බල රේඛා විහිදෙනවා. හැබැයි ළඟ තිබුණ ත්‍රිනාරෝපණය මොකද වෙන්නේ? ධනාරෝපණයෙන් පටන් ගන්න බල රේඛා ඍණාරෝපණය හොයාගෙන යනවා. එතකොට මෙන්න මේ ශ්‍රාවය ශ්‍රාව ඝනත්වය වගේ දේවල් පිළිබඳ සරල අදහසක් තියාගන්න. right. ඔය ඔක්කොම තියාගෙන ඉවර වෙලා අපි එනවා ආපහු දාරිත්‍රකයේ ගාවට කැපැසිටි එකට. දැන් ඔයගොල්ලෝ දන්නවා එහෙම බල රේඛා වර්ගයක් තියෙනවා නේද? හරි. right. මෙන්න බලන්න දැන් මොකද වෙන්නේ කියලා. අපි තහඩු දෙකක් එකිනෙක ළඟ තියලා ඒ තහඩු දෙකට කම්බි දෙකක් දෙපැත්තෙන් සම්බන්ධ කරලා මම මේ දෙකට දානවා බැටරි කෑල්ල. දැන් මොකද වෙන්නේ? මේ ධනාරෝපණය ධන තහඩුවේ ඉඳලා ධනාරෝපණ ගලාගෙන ගිහිල්ලා මෙහා තුල ගබඩා වෙනවා. ඔන්න බලන්න. මෙහා තුල මේ පැත්තට ධනාරෝපණ ගමන් කරනකොට මොකද වෙන්නේ? මේ පැත්තට එනවා ඍණාරෝපණ. ඔන්න නේද? දැන් මොකද වෙන්නේ? ධනාරෝපණය ඉඳලා ඍණාරෝපණයට මොනවාද? බල රේඛාවක් ගමන් කරනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේකේ හැමතිස්සෙම ගබඩා වෙන ධනාරෝපණ ප්‍රමාණයට ඍණාරෝපණ ප්‍රමාණය සමානයි. පළවෙනි කාරණේ. හැබැයි මෙතන ඉඳලා මෙතනට ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරන්නේ නෑ. මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද? පාර විද්‍යුත් ද්‍රව්‍යයක්. හැබැයි මේ පාර විද්‍යුත් ද්‍රව්‍යයට හැකියාව තියෙන්න ඕනේ බල රේඛාවට කරදරයකින් තොරව යවන්න. මොකද හැකියාව තියෙන්න ඕනේ? බල රේඛාවට කරදරයකින් තොරව යවන්න. right. අන්නේ බල රේඛාවට කරදරයකින් තොරව යවන්න හැකියාවට කියන අපි මොකද්ද? පාරගම්‍යතාවය. මොකද කියන්නේ? පාරගම්‍යතාවය. අපි මේකේ ඒක සංකේතවත් කරනවා එප්සයිලන් වලින්. පාරගම්‍යතාවය අපි ඔකට කියනවා විද්‍යුත් පාරවේදීතාවය කියලා. මොකද කියන්නේ? විද්‍යුත් පාරගම්‍යතාවය නැත්නම් විද්‍යුත් පාරවේදීතාවය. දැන් මේක ඇතුළට පුරවන ද්‍රව්‍ය බල රේඛාවට හොඳින් යන්න දෙන්න ඕනද? නරකින් යන්න දෙන්න ඕනද? සරලව ඇහුවේ. හොඳින් යන්න දෙන්න ඕනේ. එහෙම ගියොත් තමයි මේ පැත්තේ ඍණාරෝපණ නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එම නිසා මේ ඇතුළට පුරවන මාධ්‍ය අනිවාර්යෙන් හොඳ පාර විද්‍යුත් ද්‍රව්‍යයක් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ බල රේඛා ගමන් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ බාධාවකින් තොරව. right. දැන් ඔන්න ඔහොම උපකරණයකට තමයි අපි දාරිත්‍රකයක් කියලා කියන්නේ. ඔය දැන් සරලව කියුවා. හැබැයි මතක තියාගන්න මේ දාරිත්‍රකය හරහා කවදාවත් ධාරාවක් නම් මේ පැත්තට ගමන් කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපි කියනවා සරල ධාරාවක්. මේ තියෙන්නේ VDC එකක් නම් මේක හරහා කවදාවත් ධාරාව යන්නේ නැහැ. ඒක නිසා මෙහා ප්‍රතිරෝධය අනන්තයි. right. හරි. දැන් යමක් ඔළුවේ තියෙනවා ඇති. මොකද්ද දාරිත්‍රකයක් කියන්නේ කියලා. right. දාරිත්‍රක මාතෘකාව තියෙනවා. සංකේතය අඳගන්න. මෙන්න සංකේතේ. පේන්නේ නැතනේ. මෙන්න සංකේතේ. දාරිත්‍රකයක සංකේතේ.
දනිදු 36ගේ ඊමේල් වලට තාම එව්වේ නැහැ. චාරිත්‍රකයක පොඩ්ඩක් ක්‍රියාකාරීත්වය ඇනිමේෂන් එකක් දෙන්න යන්නේ චුට්ටක් බලන්න එක දිහා. මෙතන තියෙනවා මේ තියෙන තහඩුවක්. ඒකේ ධන ආරෝපණ තියෙනවා. කවුරුවත් විහිදු මේක පාවිච්චි කරන්න එපා ඔයගොල්ලෝගේ වැඩවලට. මේ තියෙන ඍණ තහඩුව දැන් බලන්න මේ තියෙන ආරෝපණය වෙච්ච දාරිත්‍රකයක්. මේ තියෙන බල රේඛා මැදින් රතු පාටින් ඇදලා තියෙන්නේ. අනේ දාරිත්‍රක තහඩු දෙක වයරයකින් සම්බන්ධ කරොත් මොකෝ වෙන්නේ එළියේ. ටික වෙලාවක් ගිහලා ආරෝපණ ටික නැති වෙලාම යන්නත් පුළුවන්. තේනවද? ඒ කියන්නේ తాවකාලිකව ආරෝපණ ගබඩා කර ගැනීමේ මාධ්‍යයක් විදිහට තමයි දරුවෝ අපි මේක පාවිච්චි කරන්නේ. මොකද්ද? දාරිත්‍රක පාවිච්චි කරන්නේ. දැන් දාරිත්‍රකේ ආරෝපණ ටික ඉවර වුණා.
right හරි දැන් ඔයගොල්ලෝ බලන්න ඔතන දීලා තියෙනවා දාරිත්‍රක කියලා මාතෘකාව සංකේත දාගෙන යම් විභවාන්තරයක් සැප විට ප්‍රතිවිරුද්ධ ආරෝපණ ගබඩා කර තබාගත හැකි ඉලෙක්ට්‍රොනික උපාංගයක් ලෙස දාරිත්‍රක හැඳින්විය හැක. දාරිත්‍රකයක් නිපදවනු ලබන්නේ සන්නායක තහඩු දෙකක් අතරට පරිවාරක මාධ්‍යයක් යෙදීමෙනි. මෙම මාධ්‍ය පාරවිද්‍යුත් මාධ්‍ය ලෙස හඳුන්වයි. මේ සඳහා කඩදාසි, පිගන්මැටි, පොලියස්ටර්, මයිලර්, මයිකා සහ තෙල් වර්ග භාවිතා කරයි. මෙම පාරවිද්‍යුත් මාධ්‍යයට යොදා ඇති ද්‍රව්‍ය අණුව දාරිත්‍රක වර්ගීකරණය කරයි. මොකද වර්ග දෙක? ප්‍රධාන දාරිත්‍රක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා ස්ථිර දාරිත්‍රක. අපි කියනවා fixed capacitors. ස්ථිර දාරිත්‍රක. දෙවෙනි එක variable capacitor. මොකද විචල්්‍ය දාරිත්‍රක. දැන් මට කියන්න පුතේ කොහොමද අපි දාරිත්‍රක වල ධාරිතාවය වෙනස් කරගන්නේ? කොහොමද වෙනස් කරගන්නේ? අපි හිතන්න මෙන්න මේ දහඩු දෙක කියලා ධාරිත්‍රකේ. right මෙහෙම ලං කරලා ගෑවුවොත් මෙහෙම ධාරිත්‍රකයක් වෙනවද? නෑ. මේ දෙක අතර මොකක් හරි තියෙනවා. දැන් මේ තහඩු දෙක මම පොඩ්ඩක් මෙහෙම එක තහඩුවක් කොහොමද ඉතින් අනිත් තහඩුව කරකවුවොත් මොකෝ වෙන්නේ? මේ බලන්න මේ කරකවන පොඩ්ඩක් මොකෝ වෙන්නේ? තහඩු දෙකේ වර්ගඵලය වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. මේ විදිහට වෙනස් කරලා පුළුවන් අපිට මොකක් කරගන්නද? ධාරිතාවය වෙනස් කරගන්න. ඒ කියන්නේ තහඩු වල වර්ගඵලය වෙනස් කරලා ධාරිතාවය වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම පැහැදිලි කරලා දෙන්නම්. right ඉස්සෙල්ලා මතක තියාගන්න ප්‍රධාන වර්ග දෙකයි ස්ථිර ධාරිත්‍රක සහ විචල්්‍ය ධාරිත්‍රක. right ධාරිත්‍රක ප්‍රධාන වර්ග දෙකක් අන්තර්ගත වන අතර එක දීලා තියෙනවා ස්ථිර ධාරිත්‍රක විචල්්‍ය ධාරිත්‍රක කියලා. විචල්්‍ය ධාරිත්‍රකයේ සංකේතය මෙන්න මේක. ස්ථිර ධාරිත්‍රකයේ සංකේතය මේක. right ඊළඟට ඔයගොල්ලෝ තියෙන ආපහු නැවත වර්ග කරලා ස්ථිර ධාරිත්‍රක වර්ග දෙකකට මොකක්ද වර්ග දෙක? ද්‍රවීය එකයි ඔව් නිර්ද්‍රවීය එකයි. නිර්ද්‍රවීය ධාරිත්‍රක. ඒ කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ. මෙන්න මෙහෙම ධාරිත්‍රක වර්ගයක් තියෙනවා. පරිප්පු ඇට වගේ. ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේදී ප්‍රැක්ටිකල්ස් වලට අපිත් එක්ක හිටියා එන. හරිද? මේකේ අංක වර්ගයක් ගහලා තියෙනවා. හරිද? මේවට කිව්වා නිර්ද්‍රවීය ධාරිත්‍රකයට හේතුව ධනාග්‍රය ඍණාග්‍රය වෙන් කරලා නැහැ. ඕනම අග්‍ර දෙකක් අපිට පරිපථයක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි තවත් වර්ගයක් තියෙනවා. මේකේ එක අග්‍රයක් දිගයි එක අග්‍රයක් කොටයි. එහෙම නැත්නම් එක අග්‍රයක පැත්තේ සලකුණක් දාලා තියෙනවා මොකද්ද? අලු පාට පටියක් දාලා තියෙනවා. ඒ පැත්තේ ඍණ ලකුණු කරලා තියෙනවා. කොට එක ඍණයි දිග එක ධනයි. right එතකොට මෙන්න මෙයාගේ ධන ඍණාග්‍ර පැහැදිලිව සලකුණු කරලා තියෙනවා නම් අපි කියනවා එයාට කවුද? ද්‍රවීය ධාරිත්‍රකයක්. එයා සර්කිට් එකේ ගහනකොට ධන ඍණ හරියට ගහන්න ඕනේ. එහෙම නැත්නම් වැඩ කරන්නේ නැහැ. මෙයාගේ එහෙම නැහැ. ඒවට කියනවා නිර්ද්‍රවීය ධාරිත්‍රක කියලා. right චුට්ටක් බලමු අපි ඒකත් ඔයගොල්ලෝ පෙන්වන්න පුළුවන්ද කියලා. ඒතර වඩාත් හොඳයි මට හිතෙන විදිහට එහෙම කරගෙන ගියොත්. නේද? සමහර අය මම දැකපු නැති අයත් ඉන්නවද දන්නේ නැහැ නේද?
මෙන්න මේ තියෙන ඒවා. මෙන්න මේ තියෙන්නේ. මේවා ද්‍රවීය ඒවා. පේනවද? කොට එකයි දිග එකයි. තියෙනව නේද අග්‍ර දෙක? right. මෙන්න මේවා මේ තියෙන්නේ. මේවා නන් පෝල මේ තියෙන්නේ. පේනවද? පරිප්පට වගේ ඒවා තියෙනවා. ඕන මේ ඇන්දේ නන් පෝල එකක්, මේ ඇන්දේ පෝල එකක්. හරිද? right. පැහැදිලිනේ? right. මේ තියෙන්නේ ඒවා මේ තියෙන පෝල ද්‍රවීය ධාරිත්‍රක. right. ඔතන ද්‍රවීය ධාරිත්‍රක වල ලියා ගන්න මෙහෙම ද්‍රවීය ධාරිත්‍රක කියන එක. මෙන්න මේක අන්දත් කමන්නේ පොඩියට. මොකද්ද? ඔන්න ඔයගේ බැරල් හැඩ ඒවා තියෙන්නේ. එකක් දිගයි එකක් කොටයි. එතන මෙයා කියනවා කවුද? පොසිටිව් සයිඩ්. කියලා ලියන්න ඉඳ තියාගෙන ගන්න. මෙයා කවුද? ඍණ නෙගටිව් side. ලියා ගන්න දෙන ඉස්සරහින් මේවා පරිපත වලට සවිකිරීමේදී ධන ඍණ අග්‍ර පිළිබඳව සැලකිලිමත් විය යුතුය. දැන් මෙයාගේ සංකේතය අපි මෙන්න මෙහෙම අදිනවා. මෙයා ධන, මෙයා ඍණ. මේවා පරිපත වලට සවිකිරීමේදී ධන ඍණ අග්‍ර පිළිබඳව සැලකිලිමත් විය යුතුය. සංකේතය ආපෝ කියපු ටික. then මෙම ධාරිත්‍රක පරිපත වලට සවිකිරීමේදී එහෙම නැත්නම් මේවා පරිපත වලට සවිකිරීමේදී ධන ඍණ අග්‍ර පිළිබඳව සැලකිලිමත් විය යුතුය. සංකේතය මේක එතන ඉඳ ගන්න. නිර්ද්‍රවීය ද්‍රවීය ධාරිත්‍රකයක ඇදට මේක මේ පැත්තේ ඇදයි එහෙම තියෙන්නේ. නිර්ද්‍රවීයකේ මෙහෙම තියෙන්නේ. එළින් කවුරු හරි එක්කෙනෙක් මයික් එකක් ඔන් කරන් ඉන්නවා ඔෆ් කරගන්න. right. නිර්ද්‍රවීයකේ ලියා ගන්න. මේවා සුමැටි ධාරිත්‍රක ලෙස හඳුන්වන අතර සුමැටි සෙරමික් සුමැටි ධාරිත්‍රක ලෙස හඳුන්වන අතර ධන ඍණ සටහන් කරන මැද
සංකේතයේ මේ තියෙන රූපේ එච්චරයි. ඔය දෙක අඳ ගන්න. මේ අංක වලින් කියන ඒවා පස්සේ කියලා දෙන්නම්. මේක සහනාගය ධනරින සර් ධනරින සටහන් කර නොමැත. ධනරින සටහන් කර නොමැත. චුට්ටක් ඔය වීඩියෝ එකත් බලා ගන්නකො චුටි අදහසක් tie සමහර අයට මෙලෝ දෙයක් දන්නේ නැති අයත් ඇතිනේ කොහොමද කැපැසිටි එකක් නිර්මාණය වෙන්නේ කියන එක. මොකද අපි පන්ති වල නම් කැපැසිටි එකක් කපලා කැලි ටික වෙන් කරලා බලනවා. right? දැන් ඔය තහඩු දෙකක් අතරට තියලා රෝල් කරගන්නවා. රෝල් කරලා දෙපැත්තට ඔය බලන්න හදා ගන්න විදිය. තහඩුවක් උඩ තියෙනවා මොනවා හරි විදුලි බලය ගමන් කරන්න නැති මාධ්‍යයක් තියලා ඒක උඩින් තවත් තහඩුවක් තියා ගන්න. එච්චරයි කරන්නේ. ඒ කළු පාට පෙන්වලා තියෙන්නේ ඔය තියෙන විචාල ප්‍රතිරෝධයක් හොඳට බලන්න. මේ කරකවනකොට වෙනස් වෙන විදිහ බලා හිතා ගන්න පුළුවන් වාට. එක තහඩුවක් ස්ථාවර තියදී අනිත් තහඩුව චලනය වෙනවා. පේනවද? තහඩුවක් අතරින් තහඩුවක් යනවා. පේනවද? ඔය පරණි රේඩියෝ වල තියෙනවා මේක අපි ඔය channel මාරු කරන්නේ කැපැසිටර්ස් වල ධාරණා වෙනස් කරලා. කරකවනකොට කැරකෙන්න
ඔය දැන් කියලා දෙන සෙරමික් කැපැසිටර්ස් කියන එක දැන් අපි කිව්වේ අර නිර්ද්‍රව්‍ය ධාරිත්‍රකයක් කියලා කොහොමද හදාගන්නේ කියලා බලන්න පොඩ්ඩක් ටික පොඩි අදහසක්වත් තියෙනවද කියලා පරිප්පුවට වගේ ආන් ඔය තියෙන තාඩු දෙකක් අරගෙන දෙපැත්ත මැදින් සෙරමික් ටිකක් දාලා වටේටත් සෙරමික් දාලා හදාගන්න ඒවා තමයි බලන් හිටියට thank you හරි ටියුට් එකේ බලන්න විශාල ධාරිත්‍රක යනු ධාරිතාවය වෙනස් කළ හැකි පරිදි නිර්මාණය කර ඇති ධාරිත්‍රක වේ. මෙම ධාරිත්‍රක වල තහඩු අතර වර්ගඵලය හෝ තහඩු අතර පරතරය වෙනස් කළ හැකි පරිදි මේ නිර්මාණය කරයි. මේවා ගුවන් විදුලි යන්ත්‍රවල සුසර කිරීමේ කටයුතු වලට භාවිත කරයි කියලා ඔයගොල්ලෝ රූප සටහනක් දීලා තිනවා. මේ තියෙන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. මොකද්ද ප්‍රතිරෝධකයක්ද? ධාරිත්‍රකයයි. හරිද? දැන් පැටලෙනවා වචන. රයිට්. දැන් ගන්න කොල කෑල්ල. මෙතෙන්ට දාන්න ඕන වැදගත් දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මම ඔයගොල්ලෝ වෙනම දෙන්න යන්නේ. රයිට්. මොකද්ද? ලියා ගන්න මෙහෙම. ධාරිත්‍රකයේ ප්‍රධාන කාර්යභාරය తాවකාලිකව ආරෝපණ ගබඩා කර තබා ගැනීමයි. ධාරිත්‍රකයේ ප්‍රධාන කාර්යභාරය తాවකාලිකව ආරෝපණ ගබඩා කර ගැනීමයි. ප්‍රධාන ස්ථිති විද්‍යුත් ආරෝපණ ප්‍රධාන ස්ථිතික විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් පවතින අතර ඒවා ධන හා ඍණ ලෙස හඳුන්වයි. සෑම විටම ධන ආරෝපණයකින් විද්‍යුත් බල රේඛා ආරම්භ වන අතර මොකද සර්? සෑම විටම ධන ආරෝපණයකින් විද්‍යුත් බල රේඛා ආරම්භ වන අතර ඍණාරෝපණයකින් විද්‍යුත් බල රේඛා අවසන් වෙයි. ඍණාරෝපණයකින් විද්‍යුත් බල රේඛා අවසන් වෙයි.
ආරෝපණයකින් ගමන් ගන්නා බල රේඛා ප්‍රමාණය ආරෝපණයකින් ගමන් ගන්නා බල රේඛා ප්‍රමාණය විද්‍යුත් ශ්‍රාවය phi විද්‍යුත් ශ්‍රාවය phi සංකේතය වරහන් ඇතුලේ හොදා ගන්න. ලෙස හඳුන්වන අතර ශ්‍රාවය ලෙස හඳුන්වන අතර විද්‍යුත් ශ්‍රාවය ලෙස හඳුන්වන අතර මෙම ශ්‍රාව ප්‍රමාණය वेबर वलिन WB वेबर මනිනු ලැබේ. ඒකීය වර්ගඵලයක් කරා ගමන් ගන්නා ඒකීය වර්ගඵලයක් කරා ගමන් ගන්නා ශ්‍රාව රේඛා ප්‍රමාණය ඒකීය වර්ගඵලයක් කරා ගමන් ගන්නා ශ්‍රාව රේඛා ප්‍රමාණය විද්‍යුත් ශ්‍රාව ඝනත්වය capital B ලෙස අර්ථ දක්වයි. එබැවින් මම A කියන වර්ගඵලයක් ඇඳලා තිනවා මෙතන. එතන හරහා ගමන් කරන බල රේඛා ප්‍රමාණය. right? අපි කියනවා බල රේඛා ප්‍රමාණය වැඩි වුණොත් ශ්‍රාවය වැඩි, ශ්‍රාව ඝනත්වයත් වැඩි කියලා. right? එහෙනම් මට ලියන්න පුළුවන් මෙතන මෙහෙම කොහමද? B සමානයි 5 බෙදීම A. B සමානයි 5 කියලා කියන වේබර් බෙදීම වර්ග මීටර. එනම් B සමානයි වර්ග මීටරයට වේබර්. वर्ग मीटर वेबर समानाय टेस्ला T මේ දෙක ඇඳලා මේ ටික දා ගන්න. සර් ඔව් මේ මොකක්ද අර වාක්‍ය අන්න රේඛා ප්‍රමාණය මොකද ඒකීය වර්ගඵලයක් කරා ගමන් ගන්නා ශ්‍රාව රේඛා ප්‍රමාණය පොඩ්ඩයින් ඒක ඉතුරු ටික ඒකීය වර්ගඵලයක් කරා ගමන් ගන්නා ශ්‍රාව රේඛා ප්‍රමාණය විද්‍යුත් ශ්‍රාව ඝනත්වය ලෙස අර්ථ දක්වයි. විද්‍යුත් ශ්‍රාව ඝනත්වය ලෙස අර්ථ දක්වයි. ඒකීය වර්ගඵලයක් කරා ගමන් ගන්නා ශ්‍රාව රේඛා ප්‍රමාණය විද්‍යුත් ශ්‍රාව ඝනත්වය ලෙස හඳුන්වයි. වරහන් ඇතුලේ කැපිටල් B. හරි සර්. phi කියන්නේ ආරෝපණ සංඛ්‍යාවනේ. phi කියලා කියන්නේ ශ්‍රාවය. flux B flux density ශ්‍රාව ඝනත්වය
හරිද? right. ඔයගොල්ලෝ හිමින් සීරුවේ දැන් ක්‍රොනික් වල යම් යම් දේවල් පැහැදිලි කරගන්න ලෑස්ති වෙලා ඉන්නේ. දැන් ඉතින් උපරිම බල දාලා වැඩ කරන කාලේ හරි මේකට අලුත් අයට එන්න කිව්වේ 22 අයට ආවනම් එන්න කිව්වේ ඒගොල්ලෝගේ වැඩි හොඳට 21 අයට කොහොමද මේ ටික කරගෙන යන්න වෙනවා. සමහර තැන්වලදී මේ ටික අන්තිමට කරන්න ඉඳලා අමාරු වෙනවා. මතක තියාගන්න. සමස්තයක් වශයෙන් ගත්තම ගිය අවුරුද්දේ පේපර් එක ළමයි ලකුණු අරන් තියෙන ප්‍රමාණය අඩුයි. හැබැයි විදපු අය විදලා තියෙනවා. හොඳට උඩට ගිහලා තියෙනවා. ඉතින් ප්‍රතිඵල විශ්ලේෂණයේදී ගත්තොත් අපිට පේන්න බැලුව බැලමට තියෙන එක දෙයක් තමයි SFT වලට ලැබිච්ච A ප්‍රතිශතය ටිකක් ඉහළයි වගේ. නමුත් සමස්තයක් විතර ගත්තොත් ඒකත් එහෙම නෙමෙයි. ඒ කියන්නේ ලංකාවම අරගෙන බැලුවොත් එහෙම නෙමෙයි. ඒතකොට ඔයගොල්ලන්ට ප්‍රතිඵල හදා ගැනීම සඳහා තම තමන් සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් කරන්න ඕනේ. මට කරන්න පුළුවන් දේ මම උපරිමයෙන් කරනවා. ඒක වගේම තමයි ඔයගොල්ලෝ මොටිවේෂන් කරගන්න එකත් මම පුළුවන් තරම් කරනවා. ඒතකොට අපි කියන්නේ අර ඥාන වලින් මම හැමදාම කියන ඥාන වලින් දක්ෂ එකා කොහෙ ගියත් කොහෙතන හිටියත් ඌ වැඩේ කරනවා. ඥාන නැති එකාට අපි ඥාන තියෙන තත්ත්වයටපත් කරගන්න ඕනේ. ඒ සඳහා ඔබට වැඩපිළිවෙලක් ඔබ තුලින්ම නිර්මාණය වෙ යුතුයි. ඔබගේ දෙමව්පියන්ගේ කාලයට, ශ්‍රමයට, මුදලට වටිනාකමක් දෙන්න. ඔයගොල්ලෝ ජීවිතේ වෙනස් කරන අන්තිම මාර්ගය මෙතන තියෙන්නේ. ඉතින් අපි මේ වැඩසටහන මේ විදිහට කරගෙන යන්නේ අපිත් ওই විදිහට මහන්සි වෙලා ඉගෙන ගත්ත නිසා. හරිද? අපි මේ තැනට ඇවිල්ලා ඉන්නේ අපි ඉගෙන ගත්ත නිසා. නැත්නම් අපිට ඇවිල්ලා ඔයගොල්ලෝ ඉස්සරහා උගන්වන්න බෑනේ. උපාධියක් අරගෙන NDT එකක් සම්පූර්ණ කරගෙන මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ අපිට යම්කිසි දෙයක් තියෙන නිසා. දැන් අපිට ඒකට තියෙනවා මිලක්. ඒ මිල අපි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඒ අපේ වටිනාකම අර දොස්තර මහතුරු channel කරනවා වගේ තමයි. ඒ නිසා සමහර වහන දැන් මේ පාඩමට මේ මාසෙත් ගෙවන්න ඕනද කියලා. මගෙන් අහපු අයට උත්තර දෙන්න. ඔව් ගෙවන්න ඕනේ ඇත්තම කතාව. හැබැයි තාම මම link එක block කරලා නැහැ. අපි හැමෝම ප්‍රශ්න වල ඉන්නේ. නමුත් ඒක එක පැත්තක අපිට තියෙන වගකීමක්. මගේ බුද්ධිමය දේපල තියෙන. ඒක නිසා මේක පිටයට දෙන්නත් එපා. හරිද? ඔයගොල්ලෝ වැඩ ටික කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර වෙන්නේ මොකද වෙන්නේ කට්ටිය එකතු වෙලා ඒක අර බුද්ධිමය දේපල මංකොල්ලකා වගේ වැඩක් වෙන්නේ. එතකොට ඒක හරි නෑ. එහෙම කරන්න හොඳ නෑ. මොකද අපි ප්‍රතිඵල වලට ගියපු අය දැක්කේ උපරිම කැපවීම තිබුණා. අවංකභාවය තිබුණා. නේද? ඩෙඩිකේෂන් එක අවංකභාවය. ඒගොල්ලෝ කවදාවත් මම හොඳ උදාහරණ කියන්නේ. අපි ෆ්‍රී කාඩ් දීපෙවුන් තමයි අපිට සමහර වෙලාවට අමාරුම ප්‍රතිඵලය ගෙනත් දුන්නේ. හරිද? හැබැයි වෙලාවට පන්ති කාඩ් අරගෙන වෙලාවට පන්තියට ආපු අය ප්‍රතිඵල ගෙන. හැබැයි මතක තියාගන්න ටියුෂන් එක හැදුවේ එහෙම ඉගෙන ගත්ත අය නෙමෙයි. අර යන්තම් ෆේල් වෙන්න ඉඳලා පාස් කරලා කොට දාලා දීපු අය තියෙන්නේ. ඒගොල්ලන්ට තමයි හිතට අවංකව දැනෙන්නේ. හේතුව ඇයි? මම මෙතන S එක C එකක් වුණා සර් නිසා. C එක B එකක් වුණා සර් නිසා කියලා. ඒකක් ගන්න කෙනාට ඒක දැනෙන්නේ නැහැ. මොකද ඔහු තනියම මහන්සි වෙනවා. ඉතින් අපිව දැනෙන්නේ පාස් එක ෆේල් එක පාස් කරගන්න එක. පාස් එක C එකක් කරගන්න. කෙනාට විතරයි දැනෙන්නේ. ඒක නිසා ඕගොල්ලෝ හැමෝම ඒ ගන්න පුළුවන් අය. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝගේ මැදිහත් වීමයි මදි. ඉතින් හිතන්න එපා සයන්ස් කරන්න බැරි හින්දා මැත්ස් කරන්න බැරි හින්දා ටෙක්නොලොජි කරන්න ආවා කියලා. දැන් මතක තියාගන්න මේ සැරේ සෙකන්ඩ් ෂයි කරන්න මැත්ස් කරපු කොල්ලෝ 10කට වඩා මං ගාවට ඇවිල්ලා ඉන්නවා. මම ඔයගොල්ලොත් එක ලියනවා සර් මම මැත්ස් කරලා C එකයි S එකයි F එකයි කම්බයින් කෙලවුණා සර්. ෆිසික්ස් කෙලවුණා. මොකෝ කරන්න ටෙක්නොලොජි කරන්න. මං ගා මේ වෙනකොට බණ්ඩාර වලින් ඉන්නවා මැත්ස් කරපුවම 5 දෙනෙක්. ඔන්ලයින් ඉන්නවා ඇවිල්ලා. හරිද? එහෙම කියන්න ඕනේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ඔයගොල්ලෝ ත්‍රෙට් එකක්. ඒක නිසා මොකද උන්ගේ O level රිසල්ට්ස් හොඳයි. උන් අවුරුදු දෙකක් පට්ට කට්ටක් කාලා තිබි මැත්ස් කරා. ඒතර උන්ගේ මොලේ හැදිලා සමහර ටිකක්. නමුත් උන්ට ඒක කරගන්න බෑ. උන් ආවම මොකද වෙන්නේ? අපේ එක කොට දානවා. මම උදාහරණ කියන්නේ. මදීර දේනුක ගිය අවුරුද්ද දිස්ත්‍රික් රැංක 27 දෙපාරක් මැත්ස් කරලා ඇවිල්ලා තර්ඩ් ෂයි එක මාත් එක කරා දැන් කැම්පස් හම්බන්තොටින් සෙන්ට් මේරිස් ඒකොල්ලේ දන්නවා ඇති. ඊළඟට ගගන ඔයගොල්ලෝ හොඳට දන්න කෙනෙක් ගගන කියලා කියන්නේ. ගගන මට මංගාවට ආවේ සර් මං NSBM ගියා. මට S එකක් ඕනේ NSB එකේ ඉස්සරහට යන්න. NSBM කියන්නේ ප්‍රයිවට් කැම්පස් එක. මට S එකක් දාලා දෙන්න සර් ET වලට. ඒතර මම මාතර හිටිය දවසක් හැමදාම මාතර ගෙදරට එනවා රෑ.
ඇවිල්ලා කොහොම හරි ගොඩ දාගත්තා දිස්ත්‍රික් රැංක් 12. හරිද? NSBM පැත්තකින් ඉඳලා අන්න දැන් හරිත සවිසවියට ගිහලා අනිත් පැත්ත තියෙන එක තමයි මෙහා පැත්තේ ජපුර තියෙන්නේ. හරිද? ගගනකින් ඉගෙන ගත්තා ඇත්තයි සමහර IT ක්ලාස් කරා භෞතික කාලේ. හරිද? ඉතින් ඒ උදාහරණ දුන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. right? ඒක නිසා වෙල ටික කරන්න ඔළුවේ තියාගන්න පිළිවෙලට පන්ති වලට සහභාගී වෙන්න. මොනවා හරි දෙයක් මම දැන් ඔෆර් කරලා තියෙනවා හැමෝටම මොකද්ද? මාසෙට මාස දෙකක වැඩ. හැබැයි දෙන්නේ මාත් එක පන්ති ඉන්න අයට විතරයි. අතහැරලා ගිහපෙවුම් කමිට්මන්ට් නැති කෙනෙක්සු විභාගේ අතහැරලා දායි කරන්න දෙයක් නැහැ. අපි කැප වෙන අයට අපි අපේ ඉලක්කය දෙනවා. මේ මාසේ සමහර විට සාමාන්‍ය ජෙනරල් ක්ලාස් වලදී මාස දෙකක තුනක කරන වැඩ ටිකට අදාළ වීඩියෝස් නිකුත් වෙනවා. මින් පස්සේ සියලුම වීඩියෝස් Tamanට ලැබෙන්නේ YouTube private link සරහා මිස් වෙච්ච ක්ලාස් එකක් තියෙනවා නම් ඉල්ලන්න ඊමේල් එකේ වල ඔයගොල්ලන්ගේ ඊමේල් එකේ social folder එකට මේල් එක එනවා වීඩියෝ එකක් විදියට right එවනම් අදට අපි සමු ගන්නවා ලබන සතියේ ධාරිත්‍රකවල හොඳම ටික පටන් ගන්නවා කැපැසිටස් කියන තැන දැන් වෙලාව 10යි එහෙනම් අපි ගිහිල්ලා එන්න ආයිබෝන් හැමෝටම ජය හා සතුට ප්‍රවේශමෙන් ඉන්න කොවිඩ් මාරය හැමතැනම පුළුවන් තරම් ඇවිදින්න එපා ගෙදරට වෙලා ඉන්න සියලුම ගනුදෙනු ඔන්ලයින් වලට කරන්න බැංකු වලට යන්නේ ඔන්ලයින් account එක හදාගන්න ඒ දේවල් ඔක්කොම කරගන්න සල්ලි අත ගන්න යන්නත් එපා එළියේ කලවල් ගන්න යන්නත් එපා පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න මොකද ඕගොල්ලෝගේ ගෙදර වයසක අය ඉන්නවා ඒගොල්ලෝ තමයි මේ ටික භයානක වෙන්නේ ඒ නිසා අපේ සතුරා ගෙදරට ගේන්න එපා මොකද අපිට කාටවත් දොස් කියන්න බෑ දැන් මම නම් කෙලින්ම රජයට තමයි දොස් කියන්නේ මේ தත්ත්වය නිර්මාණය කරාට ඒක වෙනම කතාවක් නමුත් අපි දැන් ප්‍රවේශම් විය යුතුයි ඒගොල්ලන්ට අපේ අධ්‍යාපනය විනාශ කරලා තියෙන්නේ සමහර දේවල් සියල්ල අපේ විනාශ ආදායම් මාර්ග විනාශ කරලා තියෙන්නේ ඉතින් මේ ප්‍රශ්නේ අපි අදගත්තේ මොකෝ අපේ දූපතට වෛරස් එක පීනලා එන්න බෑ ඒක හොඳට මතක තියාගන්න ඒක කවුරු හරි කෙනෙක් මේකට අරන් එන එක නවත්තන්න තිබිච්ච දෙයක් ඒ කාලෙම නවත්ත ගත්තේ නෑ අදටත් එහෙමයි නේද හෙට අනිද්දා පනත සම්මත වුණාට පස්සේ ලොක්ඩවුන් කළා දාවේ ලංකාව වෙන කතාවක් ඒක ආයිබෝන් I want